नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामीतमिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्या आजीवा वेरमणि सिक्खापदं समादयामि හිඟතුනි අද වීතිමුක්ත කාණ්ඩය අවසන් වෙනවා. මා කැමති අන්තිමට කියපු මරණෝත්පත්ති 4 පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පාඨත් ඒවා පිළිබඳව ටිකක් තේරුම් කර දෙන්නට මේ පාඩම අවසන් කිරීම වශයෙන් මේ මරණෝත්පත්ති 4 නැත්නම් මරණය සිදුවන ආකාර 4ක් ගැනයි කීවේ. ආයුක්ඛයේන කම්මක්ඛයේන උභයක්ඛයේන උපච්ඡේදක කම්මුනා සච්ඡේති චතුදා මරණෝත්පත්ති නාම. දැන් ඒක මේ පිනතුන්ට පැහැදිලි. ආයුෂය ගෙවි සිදුවන මරණය, කර්මය ගෙවි සිදුවන මරණය, ආයුෂයත් කර්මයත් දෙකම ගෙවි සිදුවන මරණය, ඒ දෙකම තිබියදී යම්කිසි උපච්ඡේදක කර්මයකින් සිදුවන්නා වූ මරණයකි. මේ විදිහට මරණය 4 ආකාරයි කියලා දක්වලා තිබෙනවා. ඒක තේරුම් ගන්නට පුළුවන්. ඉතා මේ වර්තමානයේ වුවත් බොහෝම ආයුෂ ගත කරලා කෙනෙකුගේ මරණය සිදු වෙතොත් ඒක ආයුක්ෂය මරණයක් හැටියට ගන්නට ඕන. ඒ කුඩා කාලයේදී බොහෝ සෙයින් මරණය සිදු වෙනකොට ඒට හේතුවක් කම්මක්ඛයයි කියලා කියන්නටත් ඉඩ තිබෙනවා. මක්නිසාද ඒ ප්‍රතිසන්ධිය ගෙන දෙන කර්මය ඇතැම් විටක දුර්වල කර්ම වෙනවා. ඒ දුර්වල කර්මයකින් බොහෝ කලක් ජීවත් වන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආයුෂය ඉදිරියට බොහෝ තිබෙන්නට හැකි වුවත් ඒ තරම් ආයුෂයක් ගෙන යන්නට කර්මය පොහොසත් නැහැ. එහෙම අවස්ථාවලදී ඒ සත්වයාගේ ජීවිතය නැති වෙනවා. ඒක කර්මක්ඛය කියලා ගන්නවා. උභයක්ඛය කියන්නේ ආයුෂයත් කර්මයක් තියෙන දෙකම අවසන්. ඉතින් ඒක සිදුවන්නට පුළුවන් බොහොම වයස්ගත වූ කල්. කියන්නේ ඒ භවයට යම්කිසි ආයුෂයක්, දැන් මිනිසුන්ට නම් යම්කිසි ආයුෂයක් අප සාමාන්‍යයෙන් සැලකනවා මේ කාලෙහි මෙපමණයි පරමායුෂය කියලා ගන්න. එහෙම ආයුෂය ගත කරලා කෙනෙකුගේ මරණය සිදුවන විට ඒ ආයුෂයයි මේ පිනයි කියන දෙකම නැති වෙලා සිදුවන මරණයක් කියන්නේ.
උපච්ඡේදකේ කියන්නේ ඒ අතරතුරේදී යම් කිසි හේතුවකින් සිදුවන්නා වූ මරණය. ඒක බොහෝ සෙයින් මේ උපච්ඡේදක කම්මුණා කියලාමයි කියන්නේ. ඒ අතරතුරේදී සිදුවන්නා වූ බඳු මරණ උපච්ඡේදක කර්මයෙන් සිදුවන මරණය කියලා දක්වනවා. ඉතින් හදිසි අනතුරු වලින් ඒවා උපච්ඡේදක කර්ම. සමහර විටක දෙල්ලේ වැළලා ගැනීම, ගඟේ පැනීම, ඒ විදිහට මැරෙන්නේ සමහරු. ඒවා උපච්ඡේදක කර්ම. ඉතින් මේ උපච්ඡේදක කර්මයෙන් සිදුවන මරණයට සමහර විටක ආත්මෝපක්‍රමයේ හේතුව. ආත්මෝපක්‍රමය කියන්නේ තමා කරපු යම් තමාගේ යම් උපක්‍රමයක්. තමාම වහබනවා. තමාම දෙල්ලේ වැළලා ගන්නවා. තමාම වෙඩි පියා ගන්නවා. ඒ විදිහේ දේවල් සිදු කරගන්න ඉඩ තිබෙනවා මේ උපච්ඡේදක කර්මයේ කියලා. එහෙම නැත්නම් වෙන කෙනෙකු විසින් කරන ඒබඳු දෙයකින් මරණය සිදු වෙනවා. ඒ විදිහේ උපච්ඡේදක මරණ. ඉතින් මේ ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක කම්මුණා, චේතු චතුදා මරණුත්පත්ති කියන මේ මරණය සිදුවන විධි නැත්නම් ආකාර 4 පිළිබඳව එක හෙලාම මේකෙන්ම යයි කියලා කියන්නට අමාරුයි. ඒකත් තේරුම් ගන්න. මේ හේතු වෙනුයි මේක සිදු වුණේ කියලා එහෙම කියන්නටත් ලෙහෙසි නෑ. ඒ මොකද අර කර්මය කියන එක එන නිසා. කර්මය එනවනේ. කර්මයයි කියන විට කර්ම තියෙනවා නොඑක් තරහ පිළිබඳ. සමහර ඒවා ඉතා දුබල කර්ම. දැන් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය ඉතා දුර්වල කර්මයක් වුණා නම් ඒ දුර්වල කර්මය මිනිස් ලොව උපත ලබා දීමට හේතු වුණු කුසල කර්මයක්. එහෙත් ඒ මිනිසත් බව වැඩි කලක් පවත්වාගෙන යන්නට ඒ කර්මෙහි නෑ ශක්තියක්. එහෙම වුණොත් ඒක කම්මක්ඛය මරණයක් වන්නට පුළුවන්. දැන් එහෙම කරුණු ඇතැම් විටක අපට බණ පොතේ දක්නට ලැබෙනවා. ඒවාට වෙනත් හේතුන් නිසා දීර්ඝායුෂ ලැබූ අවස්ථා ගැන කියනවා. මේ දිනතුන් දන්නවා ඇතිනේ. අර දීඝායු කුමාරයා පිළිබඳ කතාවක් කියන්නේ 7 දවසයි ජීවත් වන්නේ කියලා. ඉතින් කාටවත් බැරි වුණා ඒ අය ගියා නොයි කියන ළඟට. හැමදෙනාම ඒ ආගමිකයන් ඒ හැමදෙනාම කීවේ 7 දවසක් ජීවත් වන්න. ඒ මොකද ඒ කර්මයේ හැටි. ඉතින් දැනුගත් ඥානවන්ත සමහරෙක් කීවා බුදුරජාණන් වහන්සේ වෙතට ගියොත් නැත්නම් විතක මේ පිළිබඳව යමක් කරගන්නට පුළුවන් විය හැකියි කියලා. ඒ නිසා ඒ අය උන්වහන්සේ වෙතට ගිය බව දැක්කා. උන්වහන්සේ නියම කළා භික්ෂුන් වහන්සේ මණ්ඩපයක් කරවලා ඒ භික්ෂුන් වහන්සේ වඩා හිඳවලා උන්වහන්සේලා ලවා පිරිත් කියව ගන්නවා. ඉතින් මේ දීඝායු කුමාරයා පිළිබඳව එන ප්‍රවෘත්තියේ හැටියට 7 දවසක් ආයුෂ තිබුණු කෙනෙක් 7 දවසින් මැරෙනවයි කියපු කෙනෙකුට අවුරුදු 120ක් ජීවත් වන්නට ලැබුණා කියලා. ඉතින් එහෙම කරුණු තිබෙනවා. සමහර විටක තමයි ඒ අවස්ථාවේදී තමාට විපාක දීමට නැත්නම් විපාක වශයෙන් ලැබුණු ඒ ප්‍රතිසන්දිසිත දුර්වල කර්මයකින් ලැබුණු එකක් විය. එහෙත් මේ වර්තමාන කුසල කර්මයන්ගෙන් ඊට ශක්තිය දීලා උපස්තම්භනය කොට යම් කිසි ආයු කාලයක් ජීවත් වීමට අවස්ථාව ලබා දුන්නට ඇත. ඒ නිසායි ඔය කර්මය පිළිබඳ කතාව බොහොම විසිතුරු එකක්. බොහොම විචිත්‍රයි, විසිතුරු, විස්තරයි. ඒක කර්මය පිළිබඳව එකහෙලා යමක් ප්‍රකාශ කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. අන් කිසිවෙකුට බෑ. අප ඒවා පිළිබඳව ධර්මයේ යන කරුණු සලකා බලා යම්කිසි තීරණයන් ඇතැම් අවස්ථාවලදී ගන්නවා මිසක අපට ඒවා පිළිබඳ එකහෙලා ප්‍රකාශයක් කරන්නට බෑ. ඒ බැරි ඒ බුදුරජාණන් වහන්සේ සර්වඥ. උන්වහන්සේ කර්ම විපාකයන් පිළිබඳව දන්නා නුවණින් යුක්ත උතුමෙක්. උන්වහන්සේට මිස වෙන කිසිවෙකු ඒ තත්වය
සරියුත් මුගලන් ආදී ඒ අග්‍ර ශ්‍රාවකයින්ටවත් නැති තත්වයක්. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී ඒ මාර්ගඵලාධිගමය කරවන්නට උපදෙස් දීමට සරියුත් හාමුදුරුවන්ටත් බැරි වුණු අවස්ථා තිබෙනවා. ඒ එකිනෙක කෙනාගේ චරිතය. ඒ එකිනෙක කෙනාගේ චරිතයයි කියන විට ඒ චරිතයට සම්බන්ධ වන්නේ කර්මය. වෙන මොකක්ද චරිතයට සම්බන්ධ? චරිතය කියන්නේ ඒ රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත ඔය ආදි වශයෙන් දැක්වෙන්නේ. ඒ වාද කර්මය නිසා ඇතිවන අතීතෙහි සිදු කළ කර්මානුරූපවයි ඒ චරිත බෙදී යන්නේ. ඉතින් ඒ නිසා මේ අයගේ මේ චරිතයක් මේ අය නිබඳු කර්ම අතීතෙහි කර තිබෙනවා. මේ අයගේ సంతానගතව පවත්නා වූ දෘෂ්ටි වූ මේවාය මොහු අතීතෙහි සාස්වත දෘෂ්ටිකයෙක්ද එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිකයෙක්ද ආදි වශයෙන් ඒ කරුණ ඔක්කොම දැනගන්නට පුළුවන් නුවණ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. අනේ ඒ නිසා උන්වහන්සේ මේ කර්ම පිළිබඳ විසිතුරු කතාව හරි හැටියට දේශනා කිරීමෙහි දැක්වීමෙහි හැකියාව ඇති එකම උතුමාණන් වහන්සේ. අනිත් අය උන්වහන්සේ දක්වන ලද ඒ කරුණු වලට අනුව යම් දෙයක් සිතා ගන්නවා කියනවා මිසක එකහෙලා ප්‍රකාශයක් කිරීමට කාහටවත් බෑ. ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ යමක් පිළිබඳව කවුරු හරි තමන් වහන්සේගෙන් අහන්නට ආවොත් කැමති දෙයක් අහන්න කියලා උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගෙන් ලැබෙන පිළිතුර අහන්න යදා කංකසි. කියන්නේ ඔබ කැමති දෙයක් අහන්න. ඒකට කියනවා සර්වඥ ප්‍රවාරණය කියලා. ඒ සර්වඥ වූ බුදුරජාණන් වහන්සේටම පවණක් කළ හැකි පැවරීමක් ඒක. වෙන කිසි කෙනෙකුට බෑ. වෙන කිසි කෙනෙකුට බැරි ඒ අය සර්වඥ නොවන නිසා. ඒ අය සර්වඥ නොවේ. ඒ බැවින් තමයි බුදුරජාණන් වහන්සේගෙන ඇතැම් විට උන්වහන්සේ සමග වාද කරන්නට ගියාය. වාදෙහිදී පෙරදිලා. පස්සේ උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ වාද කරන්නට කලින් මගෙන් මෙහෙම ඇසුවොත් මෙසේ උත්තර දෙනවයි මේ විදිහට ඇසුවොත් මෙහෙම කියනවයි කියලා කලින්ම සූදානම් වී සිටිනවද? කලින්ම සූදානම් වී සිටිනවද? ඒවා නැතේ රාජකුමාරය අබේ රාජකුමාරයාට කිව්වේ නැතේ රාජකුමාර. එහෙනම් ස්වාමීනි මේ විදිහට ඔබ වහන්සේ මේ වාදකාරයන් වාදයෙන් පරදවන්නේ ඔවුන්ට කතා කරගන්නටවත් ඉදිරියට ඉඩක් නොලැබෙන පරිදි එක වචනයෙන් දෙකකින්ම වාදය නිම කරන්නේ කොහොමද ස්වාමී? ඒ රාජකුමාරය ධම්ම ධාතු සුප්පටි විදිතා උන්වහන්සේ වදාලා ධම්ම ධාතු කියන විට ලෝකයේ තිබෙන සියලුම ධර්මات ලෝකෝත්තර ධර්මات කියන මේ සියල්ලම ඇතුළත්. ධර්ම කියන විට ඒ ධම්ම කියන වචනයෙන් ඉවත යන කිසිදු දෙයක් නැහැ. හැම දෙයක්ම ඊට ඇතුළත්. අන්න ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවයන් තමන් වහන්සේ සුවිසද නුවණින් පිරිසිදු වූ ඒ ලෝකෝත්තර නුවණින් සර්වඥතා ඥානිය දැනවතා. අන්න ඒ නිසා උන්වහන්සේට ඒවා පිළිබඳ කිසිදු නෑ ගැටලුවක්. ඒ ගැටලු සියල්ලම උන්වහන්සේ ලිව්වා. ඒ ලිහා දැම්මේම බෝධිධර්ම මූලෙහි. ඒ නිසා උන්වහන්සේට පුළුවන් ඒ සර්වඥ ප්‍රවාරණයෙන් ඕනෑම කෙනෙකුට ඕන දෙයක් අහන්න තියෙනවා. ඒ උන්වහන්සේ සමහර කරුණවලදී උත්තර දුන්නේ නැහැ. ඒ උත්තර දුන්නේ නැත්තේ මොකද? උත්තර දීම නොකල හැකි එකක් ඒක. ඇතැම් අවස්ථාවලදී මේ මීටත් සම්බන්ධයි ඒ කාරණය. මේ තථාගතෝ පරං මරණා. ඒ කියන්නේ මරණින් පසු සත්වයා එතන තථාගතය කියේ සත්වයා කියන එක. සත්වයා වෙයිද? ඒ කියන්නේ ඇත්තේද? මරණින් මතුත් ඇත්තේද? ඒකට උන්වහන්සේ උත්තර දෙන්නේ නැහැ.
ඒ උත්තර දෙන්නේ නැත්තේ ඇතයි කීවත් වරදක් තිබෙනවා නැතයි කීවත් වරදක් තිබෙනවා. ඇතයි කියන එකේත් නැතයි කියන එකේත් එතන වරදක් තිබෙනවා. මොකක්ද වරද? ඇතයි කීවම මේ සත්‍යයම ඊට පස්සෙත් ඉන්නවයි කියා ගන්නා ශාස්ත්‍රත දෘෂ්ටියකට වැටෙනවා. නැතයි කිව්වම මේ සත්‍යය මෙතනින්ම ඉවරයි කියලා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ ඒ දෙකම උත්තර දෙන්නේ නැහැ. එහෙනම් කුමක්ද තේරුම් ගන්නට තියෙන්නේ? මොකක්ද උන්වහන්සේ දක්වන ධර්මය? උන්වහන්සේ ඒ පිළිබඳව වදාරන්නේ සබ්බ මත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බ නප්පීතිකෝ කච්චාන අයං ဒ ුතියෝ අන්තෝ ඒතේකෝ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මේ දේශිතෝ ධම්මං දේශිතෝ සබ්බවත්ති සියල්ල ඇත්තේය කියා දක්වන එක අන්තයක් තිබෙනවා. එහෙම සියල්ල නැtei කියා දක්වන තවත් අන්තයක් තිබෙනවා. ඒතේතේ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මේ අන්ත දෙකටම නොගොස් සියල්ල ඇත්තේය කියන අන්තයටත් නොගොස් නැත්තේය කියන අන්තයටත් නොගොස් මජ්ජේන මැදින් මේ දෙකටම නොවැටෙන තථාගතෝ ධම්මේ දේශිත. මොකක්ද මේ මැද? මේ මැද තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාද යම් හේතුවක් නිසා සත්වේකු කියා ලෝකයා සලකන මේ ස්කන්ධ පරම්පරාවන්ගේ පැවතගෙන යාම වේද ඒවා අතීතෙක් ඒ ස්කන්ධයෝ නැවත නැවත ඇතිවීම නැතිවීම ආදි වශයෙන් ඒ සංසාර ප්‍රවෘත්තිය පවතින. යම් කිසි අවස්ථාවකදී ඒ පටිච්ච සමුප්පාද වශයෙන් දක්වන්නා වූ ඒ හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය සිදු කෙරේද ඒ හේතු කොටගෙන එයින් උපදවන ධර්මයන්ගේ සංසිඳීම වේ. සංසිඳීම. දැන් ඇති වෙලා නැතිවන්නේ ඇති වෙනවා නැති වෙනවා. දැන් මෙතන අපේට සිදුවන්නේ කුමක්ද? ඇති වෙනවයි නැති වෙනවයි. වෙන මොකක්වත් නැහැ මෙතන තිබෙන්නේ. මොනවද ඇති වෙන්නේ මොනවද නැති වෙන්නේ? ඇති වෙන්නේ නාම රූපයෝ නැති වෙන්නේ තේ නාම රූපේ. ඇති වෙන නාම රූප නැති වෙනවා. තව තවත් නාම රූපයෝ ඇති වෙනවා. එතකොට මේ ඇති වෙන එකේ කොයිම වේලාවකවත් මොනම නාම රූප ධර්මයක්වත් ඒවාට අයත් ආයු කාලයට වඩා වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඒවාට අයිති ආයු කාලයක් තිබෙනවා. ඒ ආයු කාලය පැවත නිරුද්ධ වෙනවා. ඒකයි මෙතන වෙන සිද්ධියක්. මෙතනත් සිදුවන්නේ ඒකයි. ඒ සිද්ධිය නවත්වන්නට බෑ. හිතුව මතේ කැමැත්තේ හැටියට නවත්වන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවානේ ජාති ධම්මා සත්තා එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාතින් ආගච්ඡය. එහෙම එනවනේ ඒ ජාතිය ස්වභාව කොට ඇති සත්වය. ජාතිය කියන්නේ මේ ඉපදීම. ඒ අය කැමති වෙනවා. මොකටද කැමති වන්නේ? ඒ අය පිළිගන්නවා, හිතනවා, සලකනවා. ජාතිය දුකයි, නැවත නැවත ඉපදීම දුකයි. ඒ නිසා ඒ නැවත නැවත ඉපදීමක් නොවන්නේ නම් හොඳයි. ඒ මට නොවේවා කියලා හිතනවා. නකෝ පනේ තං ඉච්ඡාය පත්තබ්බං. තමයන්ගේ කැමැත්ත එසේ වුණා. ඒ කැමැත්තට පැමිණෙන්නේ නැහැ. ඒක ඉදුවන්නේ නැහැ. ඉදම්පි යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං. එයද යමක් කැමැති වේද ඒ නොලැබීම දුකයි. ඒ දුකයි එතනත් තිබෙන්නේ. එහෙම උන්වහන්සේ වදාරනවානේ. ඒ මොකද? ජාතිය ස්වභාව කොට ඇති කෙනෙකුන් Tamanta ජාතිය නොවේවා නැවත ඉපදීමක් නොවේවා කියලා කොයිතරම් ප්‍රාර්ථනා කරත් බලාපොරොත්තු වුණත් නැවත නැවත හිතුවක්. ඒ ජාතිය ලබා දීමේ ශක්තිය ඇති යම් ක්ලේශ ධර්ම සමූහයක් තම సంతానගතව පවතීද ඒවා දුරු කරන තුරු කොයිතරම් ඒ ජාතිය නොකමැති වුණත් Taman ජාතියට පැමිණෙන්නට වෙනවා. නැවත එකක් කියන්නේ ඒ තමයි මේ ස්කන්ධයන්ගේ
පැවැත්ගෙන යාම සිදුවන්නේ ඒකයි. ඒකනේ සංසාරේ කියන්නේ. සංසාරේ කියන්නේ එයයි කන්ධානංච පටිපාටි ධාතු ආයතනානංච අබුච්චින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති. මේ ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ මුසින්ද පැවැත්ම තමයි සංසාරයයි කියන්නේ. මෙන්න මේ සංසාරය පිළිබඳ වූ කතාව තමයි මෙයින් කියන්නේ. මේ මරණෝත්පත්ති කියන එකෙන් පෙන්නන්නේ මොකද ජාතියයි කියන එක භවයක් පිළිබඳ වූ ස්කන්ධයන්ගේ පහළ වීම ජරා මරණ කියන මේට පැමිණ අවසන් වෙනවා. කියන්නේ ජරාව මරණය. ජරංපත්වා මරණ. ජරාවටපත් වෙනවා. ඊළඟට මරණය සිදු වෙනවා. ඉතින් මේ මරණය කියන එක ජාතිය නිසා වෙන එකක්. ජාතිය නිසා. ජාතිය නොවන්නට මරණයක් වන්නේ නැහැ. ඒ නිසා තමයි ජාතියක් නොලබන තත්වයට පැමිණෙන්නේ. මරණය නැති කියා දැක්වෙන මරණයක් නොවන බව දක්වන ඒ ධර්මය සාක්ෂාත් කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් අරහන් මාර්ග ඥානයි. ඒකනේ අජරං අමරං යෝගක්ඛේමං නිබ්බානං කියලා එහෙම දක්වන්නේ. ඒ අජර වූ අමර වූ මේ සංසාරයේට සත්වයන් බඳින භව රතෙහි සත්වයන් යොදවන යෝගයයි කියනු ලබන කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියන මේ යෝගයන්ගෙන් එහෙම පිටින්ම මිදුණු නිබ්බාන කියන නිර්වාණයට පැමිණීමෙන් තමයි ඒ මොකක්ද නවතින්නේ? සංසාරේ නැත්තම් මේ ජාති, ජරා, මරණ කියන මේ පිළිබඳ වූ දුක් ගොඩ, ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ දුක් ගොඩ නැවතින්නේ. මෙන්න මෙතන අපි ඉගෙන ගත්ත මේ කොටසේ ආවේ යම් කිසිවෙක් මේ ස්කන්ධ පරම්පරා නැත්තම් මේ සංසාරෙහි සැරිසරි මේදී. එතකොට සැරිසරනවයි කියන්නේ මොකක්ද? උපදිනවා මැරෙනවා, උපදිනවා මැරෙනවා. ඒ ඉපදීමයි මරණයයි කියන මේ දෙක අතරේ තමයි අනිත් දුක් සියල්ලම තිබෙන්නේ. එතකොට එක භවයක් ගතහොත් ඒ භවයේ ජාතිය මුල, මරණය අග. ඒ භවය පිළිබඳ. එහෙම නැතුව මේ සංසාරයේ මුල නෙවෙයි. ඒ භවය පිළිබඳ මුල, ජාතිය, අග, මරණය. මේ දෙක අතරේ ඉතින් ජාතියක් දුකයි බුදුරජාණන් වහන්සේ වදාරනවා. ජාතිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං. මරණයක් දුකයි. එතකොට පටන් ගන්නෙ දුකකින්, අවසන් වීමත් දුකක්. මේ දෙක අතරේ මොනවාද තියෙන්නේ? ඒ දෙක අතරේද තිබෙන්නේ දුක් නේ? ඒ දෙක අතරේද තිබෙන්නේ දුක්. ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේවා. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ ජාතිය ප්‍රධාන කොට ඇති සියලු දුක් වලින් නිදහස් වීමේ මාර්ගයක් දේශනා කොට වදාළා. දැන් මෙතන අපි මරණය ගැන කතා කරන විට මරණය කාහට හෝ සිදුවෙද්ද ඒ සිදුවන අවස්ථාවේදී තමා කර්මක්ෂය කළ නොකළ කෙනෙක් නම් කර්මක්ෂය නොකළ කෙනෙක් නම් කීවේ රහතන් වහන්සේ නමක් නොවේ නම් රහත් වූ කෙනෙක් නම් මරණාසන්න අවස්ථාවේදී තමන් විසින් කර තිබෙන කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයක් විපාක දීමට එළදෙනවා. ඒක කාහටවත් වළකින්නේ නැහැ. තමා රහත් නොවේ නම් මරණාසන්න අවස්ථාවේදී මීළඟ ජාතිය නියම කරන කර්මයක් මරණාසන්න අවස්ථාවේදී විපාක දීම සඳහා එළඹ සිටිනවා. ඒ එළඹ සිටින අවස්ථාවේදී තමා ඇතැම් විටක ඒ කර්මයම ඒ කර්මය එවේලේ කරපු එකක් නෙවෙයි. ඒක ඊට పూర్වෙහි කරපු කර්මයක්. සමහර විටක ඒ ජාතියේදීම
එහෙම නැත්නම් ඊට పూర్ව જાතියකදී කරන ලද කර්මයක්. ඒ කර්මයම මේ අවස්ථාවේදී සිහි වෙනවා. හරියට ඒ කර්මෙහි තමා යෙදී සිටින්නාක් මෙන් වුවද පෙනෙන්නට බැරි නෑ ඒ අවස්ථාවේ. හරියට Taman මේ අතීත කර්මය සිදු කරමින් ඉන්න අවස්ථාව මෙන් වුවද Tamanට ඒ වැටහෙන්නට පුළුවන්. ඒ කර්මය. ඒක කර්මය අලුත් කිරීමක් වශයෙන් වන්නේ. ඒකයි තමේව වාපන ජනක කම්මං අභිනව කරන වශයෙන් ద్వාර පවත්තං හෝති කියා මේ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයක් කියවෙන්නේ. ඒ කර්මයේම හෝ තමේව වාපන ජනක භූතං කම්මං, ඒ ජනක කියන ඉදිරි ප්‍රතිසන්දිය ලබා දීමේ කර්මයම අභිනව කරන වශයෙන් හරියට අලුත් කිරීමක් වශයෙන් ద్వාර පවත්තං හෝති. ඒක ద్వාරෙහි පවතිනවා කියන්නේ මනෝද්වාරෙහි. ඒ මනෝද්වාරෙහි පවතිනවා කියන්නේ මනෝද්වාරෙහි පවතිනවා. ඒ කර්මය හරියට ඒක අලුත් කිරීමක් නෙමෙයි. ජවන් වෙනවනේ. ඉතින් ඒ කර්මය අකුසල කර්මයක් නම් මරණාසන්න අවස්ථාවේදී උපදනා වූ ඒ මරණාසන්න ජවන් ඒවා අකුසල ජවන්. ඒ කර්මය කුසල කර්මයක් නම් මරණාසන්න අවස්ථාවේදී ඇතිවන්නේ කුසල ජවන්. ඒ මරණාසන්න චිත්ත වීතිෙහි ඇතිවන ජවන්. දැන් තථාච මරන්තානං පන මරණ කාලේ යථා රහං අභිමුඛී භූතං භවන්තරේ පටිසන්ධි ජනකං කම්මං වා කම්ම කරන කාලේ රූපාදික උපලබ්ධ පුබ්බ මපකරණ භූතං කම්ම නිමිත්තං ච නිමිත්තං වා අනන්තර මුපපජ්ජමාන භවේ උපලබිතබ්බ මුපකාර භූතං ච ගති නිමිත්තං වා කම්ම බලේන චන්නං ద్వාරාණං අඤ්‍යතරස්මින් පච්චපට්ඨාති. ඒකයි මේ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය. තථාච කිවේ එසේම නැත්නම් එසේ මේ මැරෙන්නා වූ තැනැත්තා හට මරන්තාන මැරෙන තැනැත්තා හට මරණ කාලෙහි මරණාසන්න කාලෙහි මරණ කාලයේ කියේ මරණාසන්න කාලෙහි යථා රහං සුදුසු පරිදි කියන්නේ ద్వාර 6ටම මරණාසන්න ద్వාර 6ෙම මරණාසන්න චිත්ත වීති උපදිනවනේ. චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතිය, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික මරණාසන්න චිත්ත වීතිය කියලා. ඒ මරණාසන්න චිත්ත වීති ඒ සවදෑරුම් වෙනවා ద్వාර වශයෙන් ගත් කල. එහෙම ඒකයි මේ යථාරහං අභිමුඛී භූතං. අභිමුඛී භූතං කියන්නේ අභිමුඛයටපත්. අභිමුඛ වූ කියන්නේ ඉදිරියට පැමිණි. Tamante අරමුණක් වශයෙන් ලැබුණු අභිමුඛී භූතං භවන්තරේ පටිසන්ධි ජනකං කම්මං. ඊළඟ භවයේහි ප්‍රතිසන්දිය උපදවන්නා වූ කර්මය හෝ කම්මං වා තං කම්ම කරන කාලේ රූපාදික මුපලද්ද කුබ්බ මුපකරණ භූතං ච. එහෙම නැත්නම් ඒ කර්මය මරණාසන්නයේදී විපාකදී දෙන්නට එළඹ සිටින යම් කර්මයක් නම් ඒ කර්මය කරන කාලෙහිදී ඒ කර්මය සිදු කළේ යම් කිසි අවස්ථාවකදී ඒ අවස්ථාවේදී කාලේ රූපාදික මුපලද්ද යම් කිසි ලැබුණු අරමුණ රූපාදී යම් කිසි අරමුණක් නේ. ඒක රූපයක් නැත්නම් ශබ්දයක් ඒ විදිහේ යම් කිසි අරමුණක් මුපලද්ද කුබ්බ මුපකරණ භූතංච. එහෙම නැත්නම් උපකරණයක් ඒ සඳහා ගත්ත උපකරණයක් හෝ එතකොට ඒක කම්ම නිමිත්ත හැටියට අපි ගනිමු. අපි එදා කිව්වනේ දැන් සතෙකු මැරූ තැනැත්තෙකුට නම් ඒ සතාව අරමුණ වශයෙන් සීවන්නටත් පුළුවන්. සමහර විටක සතෙකුගේ රූපයක් වුවත් දකින්නට ඉඩ තිබෙනවා. ඒක මුපලද්ද පුබ්බ ඒ කර්මයේ සිදු කිරීමට යෙදුණු නිමිති නැත්නම් අරමුණු වලින් එකක් ඒක. අනිත් එක
මරුවේ සතාව. නමුත් සතා නෙවෙයි. මේ අවස්ථාවේදී ඒ මරීමටගත් උපකරණය. ඒකයි උපකරණ භූත කියලා කියන්නේ. මේ කියන ලද දෙකින් එකක්. කර්ම නිමිත්ත හැටියට අරමුණු විය හැකියි. ඊළඟට කියනවා අනන්තර උපපජ්ජමාන භවේ මේ ළඟට උපදින්නා වූ භවයේ ඒ කිව්වේ මරණාසන්න අවස්ථාව දැන් ඊට අනුතුරු ආත්ම භාවයෙහි උපලබිතබ්බ මුපභෝග භූතංච ගති නිමිත්තං වා ඒ ඊළඟ භවයේදී ලැබිය යුතු යමක් වේ නම් එය එහෙම නැත්නම් පරිහරණය කරන යමක් වේ නම් එය දක්නට අරමුණු වෙනවා දකින්නට ලැබෙනවා ගති නිමිත්තං වා ඒකට කියනවා ගති නිමිත්ත කියලා කම්ම බලේන ඒක ලැබෙන්නේ කාගේවත් බලයකින් නෙවෙයි කම්ම බලේන කර්ම බලයෙන් කර්ම ශක්තියෙන් කම්ම බලේන චන්නං ద్వාරාණං අඤ්‍යතරස්මින් පච්චුපට්ඨාති දොරටු 6 අතුරෙන් යම් කිසි දොරටුවෙක්හි එළඹ සිටි ඒ කිව්වේ අරමුණ ගති නිමිත්ත කම්ම නිමිත්ත ගති නිමිත්ත කියන මේ අරමුණු තුන අතුරෙන් යම් කිසි අරමුණක් කර්ම බලයෙන්ම ඒ ద్వාර 6 අතුරෙන් යම් කිසි ద్వාරයකට අභිමුඛව එළඹ සිටිනවා. ඒ කියන්නේ අරමුණ වශයෙන් ලැබෙනවා කියන එක. තතෝ පරං ඊට පසු තමේව තතෝ පට්ඨිතං ආරම්මණං ආරබ්බ එසේ එළඹ සිටි අරමුණු කොට විපච්චමානක කම්මානුරූපං විපාක උපදවන කර්මයට අනුරූප වූ දැන් විපාක උපදවන්නට තිබෙන්නේ යම් කර්මයකටනේ ඒ විපාක උපදවන්නේ මොන කර්මයෙන්ද දැන් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයෙන් ඒ විපාක විපච්චමානක කම්මානුරූපං පරිසුද්ධං උපක්ඛලිට්ඨං වා එක්ක පිරිසිදුයි එහෙම නැත්නම් කිලුටුයි පිරිසිදු වන්නේ කුසල ධර්ම නම් අපිරිසිදු වන්නේ අකුසල ධර්ම නම් ඒකයි පරිසුද්ධං උපක්ඛලිට්ඨං වා උපලබිතබ්බ භවානුරූපං දැන් Tamanට ලැබෙන්නේ යම් භවයක් නම් ඒ භවයට අනුරූපව තත්තෝනතංග ඒ චිත්ත වීතිය ගැනම වන්නට පුළුවන් සමහරෙකුට ඒ මරණාසන්න චිත්ත වීතිය ලැබෙන්නට කලකට සිට කියන්නේ මේ දවස් ගන්න සමහරුන්ට දවස් ගන්න මේ තමාට විපාක දීමට එළඹ සිටි කර්මය ඕ ඒ කර්ම නිමිත්ත එහෙම නැත්නම් ගති නිමිත්ත ඉදිරිපත් වෙන සමහර මට එක මහත්මයෙක් කියපු කාරණයක් ඒක වැදගත් මම මේ ස්ථානයේදී කියලා තියෙනවා ඒ වෙන ආගමිකයෙක් ඒ ආගමිකේ ඔහු බොහොම වයස්ගත වෙලා මේ සීමා වෙලා හිටියේ ඇඳටම තමන්ගේ දියණියන් ඔහුට උපස්ථාන කළා. ඒ උපස්ථාන කරන දියණියන්ට කිසි විටක හොඳක් අහන්නට ලැබුණේ නැහැ කියනවා. ඒ ලෙඩාගේ හැමතිස්සෙම බණිනවයි. කුණු සරුපෙන් බණින. ඉතින් මේ මැරෙන අවස්ථාව වුණාම ඔහු වෙන මොනවත් නෙවෙයි කියලා තිබෙන්නේ කෑ ගහලා තිබෙනවා. මේ ජීසස් කියලා තිබෙන්නේ ජීසස් save me they are burning me Jesus save me ඔහොම කිය ඉඳලමයි මැරුණා ඒක. ඉතින් අපේ මේ ධර්මයේ එන හැටියට අර burning කියන කුරුස්සනවයි කියන විට ගිනිදැල් වලින් කරන වැඩක් මේක. ඉතින් ඒ විදිහේ යම් කිසි අරමුණක් ලැබෙන්නට ඇති. එහෙමයි හිතා ගන්නට තිබෙන්නේ. අන්න එහෙම සමහරෙකුට කලින්ම දැන් අපි බණ පොතේම සඳහන් වෙනවානේ බණ පොතේම එනවා චුන්ද සූකරිකයා කියන පුද්ගලයා පිළිබඳ ඒ පුද්ගලයා 7 දවසකට කලින් Tamanට ඒ ගති නිමිති වැටුණා.
වැටහිලා Taman හරියට ඌරෙකු මෙන් කෑ ගහමින් සිටයි මරුණයි කියන්නේ. අනේ එහෙම අවස්ථා තිබෙනවා. ඉතින් මෙහෙම ඒ කලින් එහෙම වැටහීමක් නුනත් අපි ගනිමු දැන් හදිසි මරණ සිදු වෙනවානේ. හදිසියේ මේ හදිසි ඔය රත වාහන අනතුරු ආදී ඉබඳු දෙයකදී සිදු වෙනවනේ මරණය ඉක්මනින්ම සිදුවන්නට පුළුවන්. එහෙම ඉක්මනින්ම සිදු වුණා මේ මරණාසන්න චිත්ත වීතියක් ඊළඟට ඒ මරණයට අනතුරුව ලබන ප්‍රතිසන්දිය යමක් නම් ඒ ප්‍රතිසන්දිය ලබා දීමට හේතු භූත වන කර්මය ඉදිරිපත් නොවි කිසිවෙකුගේ මරණය සිදුවන්නේ නැහැ. හැම දිනාගේම මරණය සිදුවන්නේ එහෙම ඒ නිසා තමයි අර මැස්සෙකු පිළිබඳ උපමාවක් නැත්නම් නිදර්ශනයක් දක්වන්නේ. ඒ කිනිහිරෙහි වැසූ මැස්සා කුණු ගෙඩි පහරට අසු වී සුණු විසුණු වී ගියත් මේ මරණාසන්න චිත්ත වීතිය නොයිපද ඒ මරණය සිදුවන්නේ නැtei. ඒ වගේ දක්වනවා. එදින් ඒක අපට තේරුම් ගන්නට පුළුවන් සිත පිළිබඳව තිබෙන ඉක්මන් ප්‍රවෘත්තිය ගැන දැනගන්න. බුදුරජාණන් වහන්සේම වදාරනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතයිදං චිත්තං යාවං චිදං භික්කවේ උපමාපි නසුකරා යාව ලහු පරිවත්තං චිත්තං. එමයි උන්වහන්සේ වදාළා. මහණෙනි ඒ සිතෙන් වහා ඇතිව නැතිවෙන ඉක්මන් පෙරලීමක් වන තවත් ධර්මයක් නොමැත්තේය කියලා උන්වහන්සේ වදාළා. ඒ සිතේ ඇතින ඉක්මන් ප්‍රවෘත්තියට උපමා වශයෙන් දැක්වීමට දෙයක්ද න සුකරා කියලා වදාළේ වචනාර්ථයෙන් නම් පහසු නොවේ කියන එක. ඒක එහෙම උපමාවක් දක්වන්නට දෙයක් නැහැ. ඒ තරම් වේගවත් සිත. ඒ නිසා තමයි මේ කාරණේ ගැනම දැන් සමහරෙකු ඔය 이르දි ලබන අවස්ථා ගැන තියෙනවානේ. 이르දිය නොඑක් විදිහට ලබනවා කියන්නේ. ඒ 이르දිය පානවා නොඑක් ආකාරයකට. ඒ 이르දි මතාගේ තිබෙන 이르දි විශේෂය හිතන්නට බැරි දෙයක් හැටියටයි දක්වන්නේ. න චින්තෙන්තෝ න චින්තේ පබ්බෝ සිටිය යුතු නොවේයි කියලා පෙන්නනවා. යෝ චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස යමකේ පිළිබඳව සිතන්නට ගියොත් ඒ තනත්තා උම්මාද කියන්නේ පිස්සු වැටෙන්නට පුළුවන්. ඔහු මහත් වෙහෙසටපත් වෙනවා මිසක මේ පිළිබඳව Tamanට තීරණයකට පැමිණෙන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔය ඉර්ධිමතුන් සමහර අවස්ථාවලදී Tamanගේ අර ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීම ඒ මේ අතුරුදහන් වෙනවනේ. සමහර විටක Taman ගමන යනවා. ඒ යන එක තමාගේ කැමැත්තේ හැටියට තමා අදිෂ්ඨාන කරන ලද පරිදි කෙනෙකුට පෙනෙන පරිදි යන්නට පුළුවන්. පෙනෙන පරිදි අහසින් යෑම හෝ පොළවේ යාම හෝ පෙනෙන පරිදිම යත හැකියි. එතකොට අනිත් අය දකිනවා. මේ ශරීරයේ ක්‍රියාව දකිනවා. එහෙම දකින අයුරින් යත හැකියි. තවත් විටක ඒ අය මේ ශරීරය චිත්තගතික කරනවා. චිත්තගතික කරනවා කියන්නේ සිතට පරිවර්තන සිත අනුව පවතින්නට පරිවර්තනය කරනවා. ඒ ඉදි බලයෙන්. එතකොට හිතුවේ යම් තැනකට යන්නද එතනයි ඊළඟ මොහොතේ ඉන්නේ. ඊළඟ මොහොතේ එතන ඉන්නේ. සිතට එච්චර වෙලා යන්නේ නැහැ නේ අරමුණ ගන්න. ඊළඟ චිත්තක්ෂණ. ඒ තරම් වේගයෙන්. ඒකයි ඉර්ධිවිෂය. ඉතින් ඒ මොකද ඒ ඉර්ධිවිෂයෙහි ඒ විදිහේ වේගයක් තිබෙන්නේ වෙනක වේගයක් නෙවෙයි. සිතේ වේගය. අන්න ඒ වගේ සිත බොහොම වේගවත් ධර්මයක්. ඒ වේගවත් ධර්මයක් වූ සිත චුතියට අනතුරුව ප්‍රතිසන්දිය කියලා දක්වනවා. දැන් මෙතන මරණාසන්න අවස්ථාවේදී කොයිතරම් ඉක්මනින් සිදුවන මරණයක් වුවත් ඒ මරණාසන්න අවස්ථාවේදී ඒ තැනැත්තාට කර්මය ඉදිරිපත් වෙනවා විපාක දෙන්නට. ඒ කර්මයේම සිහි වෙනවා. එහෙම නැත්නම් කර්ම නිමිත්තක් වැටහෙනවා. එහෙම නැත්නම් ගති නිමිත්ත වැටහෙනවා. එහෙම වැටහෙනු
ඒ අරමුණේ එල්බගෙන මරණාසන්න චිත්ත වීතිය පවතී. අපි මරණාසන්න චිත්ත වීතිය ප්‍රස්තාර කළා මතක ඇති නැතිම දුන්ට මම මේ මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතිය ප්‍රස්තාර කරන්නේ මනෝද්වාරා වජ්ජන නවන පහ ඊළඟට චුතිය පටිසන්ධි භවාංග 15ක් හෝ 16ක් ඊළඟට භවනිකාන්තික මනෝද්වාරා වජ්ජන අපි කියන්නේ 15ක් හෝ 16ක් භවනිකාන්ත මනෝද්වාරා වජ්ජනය භවනිකාන්තික ලෝක ජවන් වශයෙන් උපදනා වූ ජවන් 7ක් ඊළඟට භවාංග මේ විදිහට චිත්ත විද්‍යාව අපට මේ කරුණු කියන්නේ මෙතන මේ සිතේ සිට අරමුණ වන්නේ එක්ක කර්මය නම් මනෝද්වාරිකවම වෙන්නට ඕනනේ. ඒ කර්ම නිමිත්ත පංචද්වාරිකවත් වෙන්නට පුළුවන්. ෂඩ්ද්වාරිකවම ලැබෙනවා. දැන් කර්ම නිමිත්ත ලැබෙනකොට ඒ කර්ම නිමිත්ත රූපාදී ආරම්භණයක් වෙන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණක් නම් ඒවා මේ මනෝද්වාරිකව ලැබෙන්නට පුළුවන්. ඒ වේලේම ඇති රූප, ශබ්ද, ගන්ධ ආදියක් නම් චක්සුද්වාරික, සෝතද්වාරික ආදී එහෙම වෙන්නටත් පුළුවන්. ඒ වෙන්නට ඕන. තව මේ මරණාසන්න චිත්ත වීතිය උපදින්නේ ධ්‍යාන ලැබූ කෙනෙකුට නම් ඒ ධ්‍යාන ලැබූ කෙනෙකුගේ අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්මයක් නෙවෙයි, ගති නිමිත්තක් නෙවෙයි. ඔහුට ලැබෙන්නේ කර්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත පඨවි ආදී කසින කියනවානේ, කසින ආරම්භන. ඒ වායේ නෑනේ ඒ කසින නිමිති ප්‍රඥප්ති කියලා මේවට කියන්නේ. ඒ ප්‍රඥප්තිය නම් අරමුණ වශයෙන් ලැබෙන්නේ ප්‍රඥප්තිය අරමුණු කරන ධර්ම වන්නේ නැත්නම් ප්‍රඥප්තිය අරමුණු වන්නේ චක්සුද්්වාරයට නෙවෙයි, සෝතද්්වාර, ගහනද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර නෙවෙයි, මනෝද්්වාරයට. එහෙමනම් එතකොට මනෝද්්වාරික මරණාසන්න චිත්ත වීතියක්ම වෙන්නට ඕන. ඒ විදිහට ගන්නත් තියෙන්නේ. අපි මේ ඔක්කොම ප්‍රස්තාර කරනවා නෙවෙයි. ඊළඟට ජවන්. මේ මනෝද්වාරා වජ්ජණයෙන් තමයි පළමු වරට ඒ අරමුණ ගන්න. ජවන් කරනවා. ජවණයට අනුතුරුව චුතිය වන වීතිය කීමා දැක්වේ. දැන් අපි මෙතන කියනෝනේ ජවණයට අනුතුරුව චුතිය වන වීතිය, ජවණයට අනුතුරුව තදාරම්මන වෙලා ඊළඟට චුතිය වන වීතිය, ජවණයට අනුතුරුව භවාංග වෙලා සිදුවන වීතියක් තිබෙන චුතිය වෙන වීතියක්, ඊළඟට ජවණයට අනුතුරුව තදාරම්මන වෙලා ඊට පසු භවාංගයට පැමිණ නැවත චුතිය වන වීතියක්. ජවන චුති, ජවන තදාරම්මන චුති, ජවන භවාංග චුති, ජවන තදාරම්මන භවාංග චුති. එහෙම නෙන්නේ. ඒ විදිහට සිදුවනවා. ඒ ඔක්කොම ප්‍රස්තාර කරන්නේ නැහැ. මෙන්න ඒ ජවණයෙන් ඒ අරමුණේ එල්බගත් මනෝද්වාරා වජ්ජණයෙන් පළමු කොට ගන්න. ඊට පස්සේ ජවනයේ මරණාසන්න ජවන් උපදින්නේම පස්වරයි කියලායි එන්නේ. ඒ හේතුව දුර්වල අවස්ථාවක්. මේ ජවන් උපදින්නේ ජවන් කියන ඒවා අනිත් සිත් වලට වඩා වේගවත් සිත්. මේ පිනතුන්ට මා වේගය ගැන කිව්වා ජවනයන් පිළිබඳව කතා කරනවා. වේගය කියන එකේ සමහර විටක තේරුමක් දෙනවා බොහොම ඉක්මන් කියන තේරුම. දැන් ඒ තේරුම නෙවෙයි වේගය කියන්නේ. වේගය කිව්වේ මෙතන අනිත් සිත් වලට වඩා බලයක් ඇති සිත්. ඒ බලය තමයි මෙතන වේගය කියලා කියන්නේ. හරියට අර අශ්ව බල කියනවා වගේ. වේගය. ඒ වේගවත් සිත් කොටසක් ජවන් කියන්නේ. ඒ සිත් වලින් තමයි මේ ක්‍රියා සිදුවන්නේ බොහෝ. අපි නොයේ ක්‍රියා කරනවා. දැකීම ඇසීම ආදී ක්‍රියා නෙවෙයි. දැකීම ඇසීම ආදී විපාක සිත් වලින් සිදුවන වැඩක් නේ. ඒ නෙමෙයි වෙනත් ක්‍රියා තිබෙන්නේ. දැන් මා කතා කරන්නේ. ඒ චක්කු විඥාන සිතෙන් කතා කරන්නට බෑ. චක්කු විඥාන සිත, සෝත විඥාන සිත ඒ වයින් කතා කරන්නේ. ඒවා විපාක සිත්. ඊළඟට අර තදාරම්මන සිතකින් මේ කතා කිරීම සිදුවන්නේ නැහැ. ඒවා විපාක සිත්. මේ කතා කිරීම සිදුවන්නේ දැන් මා කතා කරනවා මේ පින්තුන් කතා කරනවා. මා කතා කරනවා මේ පින්තුන් අසා සිටිනවා.
මේ ඇසී අසා සිටින එක ඇසීම කියන එක ශබ්දයේ අසන ස්වභාවය ඒක විපාක සිතකටයි. නමුත් අසන එක විතරක් නෙවෙයි තිබෙන්නේ. ඊළඟට මේ අසන දේ දැනගන්නා බවකුත් තියෙනවනේ. ඒක මොනවයිද කියන්නේ? ඒ කියන්නේ ජවන්. ඒ ජවන් අපට උපදින්නේ අකුසල් ජවන් සහ කුසල ජවන්. මේ දෙකට අතරේ කොටසක් නැහැ. අකුසල ජවන් හෝ කුසල ජවන්. ඒ නිසා මේ මරණාසන්න අවස්ථාවට එළඹ සිටින තැනැත්තා ප්‍රත්‍යඥේ කුසල් හෝ අකුසල තමයි මේ ජවන් යන්නේ. ප්‍රත්‍යඥෙක් නම් කුසල් වෙන්නටත් පුළුවන් අකුසල් වෙන්නටත්. කුසල කර්මයක් විපාක දීමට එළඹ සිටියා නම් මෙතෙන්දී කුසල ජවන් උපදිනවා. ඒ කර්මය අභිනව කිරීම වශයෙන්. එහෙම නැත්නම් කර්ම නිමිත්ත ආරම්භ කිරීම වශයෙන් ඒ කුසල ජවන් උපදිනවා. එහෙම නැත්නම් ගති නිමිත්ත ආරම්භ කිරීම වශයෙන් මේ කුසල ජවනය උපදිනවා. අකුසලයක් නම් විපාක දීමට එළඹ සිටියේ අකුසල ජවන්. ඒ ජවන් පහයි කියලා දැක්කේ. ඒ මේ චිත්ත වීතිය උපදින්නේ මරණයට ආසන්න. මරණයට ආසන්න වූ අවස්ථාවේ වෙනකොට ශරීරෙහි තිබෙන සියලුම රූප එයින් ප්‍රධාන රූප කොටස තමයි කර්මයෙන් හටගත්ත රූප. කර්මජ රූපය කියන්නේ ඒවා. ඇස, කන, දිව, නැහැය, ශරීරය, ජීවිතේන්ද්‍රිය ආදී වශයෙන් එන චක්කු, සෝත, ධාන, જીවහා, කාය, භාව, හදය කියන මේ රූප. ඒවා කර්මයෙන් හටගත්. ඒ කර්මයෙන් හටගත් රූප කර්මයෙන් හටගත්තේ කොයි අවස්ථාවේදීද? ප්‍රතිසන්දි. ප්‍රතිසන්දියේ ජාතිය කියන ප්‍රතිසන්දි අවස්ථාවේදීම සිතයි ඒ කර්මජ රූපයි හටගන්නේ. එතෙන් සිට දිගටම නොනවතීම හට ගැනීමක් වෙනවා. දිගටම හට ගන්නවා. ඒ හටගන්න කර්මජ රූප ඒවාට අයත් ආයු කාලය වූ චිත්තක්ෂණ 17 ගත කරලා නැති වෙනවා. ඒ නැති වුණාට අතරතුරේදී උපදිනවනේ. අපි කියවනේ නිතරම උපදිනවා එකට. නිරන්තරයෙන් උපදින නිසා කර්මජ රූපයන්ගේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ පැවතගෙන යන කාලය තුල. එකක් නැති වෙනකොට තව එකක් උපදිනවා. ඒ නිසා අඩුවක් වෙන්නේ නැහැ. දිගටම උපදගෙන යන බැරි. ඒ මේ ත්‍ෘතියට චිත්තක්ෂණ 17ක් තිබියදී ඒ සිතේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප උපදිනවා. ඊට පස්සේ කර්මජ රූප ඉපදීම නවතිනවා. ඒ නිසා මේ චිත්ත වීතිය උපදින්නේ මේ භවංගයේ චිත්ත වීතිය එකක් නෙවෙයි. ඒක වීති මුක්තයි. මේ භවංගයේ පටන් මේ සිත් උපදින්නේ මේ ත්‍ෘතිය වෙනකොට චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ නැත්තම් මේ වාද උපදින්නේ. මොකද මේ ත්‍ෘතිය කර්මජ රූපයන් පිළිබඳ වූ චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන අවස්ථාව. මේ අතරතුරේදී කර්මජ රූප උපදින්නේ නැහැ. ඒ නිසා ක්‍රමයෙන් ආයු දෙවමින් පැවති කර්මජ රූප චුතිසිතේ භංගය. චුතිසිතට තියෙනවනේ උපාද ටිකි භංග. ඒ ක්ෂණ තුන හැම සිතකටම තියෙනවා. ඒ වගේ චුතිසිතටත් තිබෙනවා. චුතිසිතේ භංගය කියන්නේ චුතිසිත ඇති වෙලා නැති වුණා. ඒ නැතිවීමත් එක්කම ඊට පෙරත් නොවි පසුවත් නොවේ. එක වරම කර්මජ රූප සංතතියම ඒ කර්මජ රූප පරම්පරාවම සිඳෙන. ඒ වාද ඊට පස්සේ උපදින්නේ නැහැ. ඉපද පැවතගෙන ඒවා කොහොම නැති වෙනවා. කර්මජ රූප සියල්ලම අවසන්. මේ ආයු ගෙවූ දුර්වල වස්තු රූපයක් ඇසුරු කොට උපදනා බැවින් ජවනයන්ද හත්වරක්ම උපදින්නේ නැහැ. පස්වරයි ඒ ඉස්තිකාර දුර්වචුතිය වෙලා ඊළඟට පටිසන්ධිය විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ලැබෙන විපාක පටිසන්ධිය. ත්‍ෘතිය නිසා ලැබෙන විපාකයක් නෙවෙයි. විපාක දීමට එළඹ සිටි කර්මයක් තිබුණානේ. ඒ කර්මයේහි විපාක වශයෙන් මේ පටිසන්ධි සිට ලැබෙන්නේ. නෑ
මේ පටිසන්ධිසිත අර කරපු කර්මය යම් මේ විපාක දීමට එළඹ සිටියේ යම් කුසල කර්මයක් නම් ඒ කුසල කර්මයේ විපාක. අකුසල කර්මයක් නම් ඒ අකුසල කර්මයේ විපාක. මේකට අරමුණ වෙන්නට පුළුවන් නේ. ඒ කර්මයේම අරමුණ වෙන්නටත් පුළුවන්. කර්ම නිමිත්ත අරමුණ වෙන්නටත් පුළුවන්. ගති නිමිත්ත අරමුණ වෙන්නටත් යම් කිසිවක් නම් මේ මනෝද්වාරා වජ්ජනේ සහ ජවනයන්ගේ අරමුණ වූයේ ඒ අරමුණ තමයි පටිසම්භිසිතේ අරමුණ. කර්ම නිමිත්ත නම් ගත වුණේ ජවනයන්ට පටිසම්භිසිතෙන් ගන්න ඒ කර්ම නිමිත්ත. ගති නිමිත්ත නම් පටිසම්භිසිතේ අරමුණ වන්නේ ඒ ගති නිමිත්ත. කර්මය නම් පටිසම්භිසිතේ අරමුණ වන්නේ ඒ කර්ම. අන්න ඒ විදිහට ඒ කර්ම නිමිති ගති නිමිති කියන තුන අතුරෙන් යම් කිසිවක එල්බගෙනයි ඒ පටිසම්භිසිත උපදින්නේ. පටිසම්භිසිතෙන් ගත් අරමුණෙහි එල්බගෙන තමයි ඒ භවයේ මුල්ලෙහිම පවතින භවාංගසිත පවතින්නේ. ඒ අරමුණෙහි එල්බගෙන භවාංගසිත පවතින්නේ ඒ අරමුණෙහි එල්බගෙන. ඒතකොට භවාංගසිතේ අරමුණ වෙනස් වෙන්නේ නැහැ. පටිසම්භිසිතෙන් ගත්තේ යම් අරමුණක් නම් ඒ අරමුණම ගෙනයි ඒ භවයේ සිටින භවයේ පවතින තෙක් භවාංග සිතින් ගන්න. වෙන අරමුණු ගැනීමට භවාංග සිත නවතින්නට ඕන. ඒ නිසා තමයි භවාංග සිත නවත්වා පංචද්වාරා වජ්ජනය හෝ මනෝද්වාරා වජ්ජනය ඇතිදලා සුදුසු පරිදි ඊට පස්සේ ඒ අරමුණ වූ ධර්මයේ ඉල්බගෙන සිත් පහළවන. අපි ඒකෙන චිත්ත වීති වලින් ඉගෙන ගත්තේ. දැන් මෙතෙන්දී මේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ලැබෙන අරමුණ ගැනයි ඒ කීවේ. ඔව්. ආර්ය පුද්ගලයෙකුට නම් ඉතින් සුගතියේදී උපදින්නේ. ආර්ය පුද්ගලයා නම් අකුසල ජවන් නෙවෙයිනේ. ආර්ය පුද්ගලයෙකු දුර්ගතියට යන්නේ නැහැ. ඒ නිසා අකුසල කර්මයක් විපාක දීමට එළඹ සිටීමක් ගැන ඒ පුද්ගලයා පිළිබඳ කතාවක් නෑ. ඒ නිසා ඒ කුසල කර්මයක්මයි එළදෙන්නේ. රහතන් වහන්සේ නම් උන්වහන්සේට නැවත ප්‍රතිසන්දියක් නෑනේ. ඒ නිසා උන්වහන්සේට විපාක දීමට එළඹ සිටින කර්මයක් නේ. ඔව් මේ නිවන නෑ. මෙතන මරණාසන්න ජවන් හැම විටම කාමාවචර ජවන්. ඒ කාමාවචර ජවන් දැන් උන්වහන්සේට මේ සංස්කාරයන්ගේ තිබෙන අනිත්‍ය ස්වභාවය හෝ දුක්ඛ ස්වභාවය හෝ අනාත්ම ස්වභාවය හෝ සුදුසු පරිදි ඒ අවස්ථාවේදී වැටහෙනවා. ඊට පස්සේ මහන්සියගේ චුතිය නිවන නෙවෙයි එතන අරමුණු කරන්නේ. මරණාසන්න ජවනයේ අරමුණු කරනවා කිය දක්වන්නේ නිවන නෙවෙයි. සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය ආදී ඒ ස්වභාවයක්. ඊළඟට ඒ කර්ම බලයෙන් මේවා ලැබෙනවා කියේ තතෝ පරං ඉතින් තමන්ගේ සිතේ පැත්තට නැවි බරවි පවතින්නේ තමේව වාපන ජනක භූතං කම්මං අභිනව කරල වශයෙන් ద్వාරප්පවත්තං හෝති පච්චාසන්න මරණස්ස මේ මෙන්න මේ අවස්ථාව ගැනයි කියන්නේ පච්චාසන්න මරණස්ස තස්ස වීති චිත්තාවසානි භවංගක්ඛේවා චවන වශයෙන් පච්චුප්පන්න භව පරියෝසාන භූතං චුති චිත්තං උපජ්ජිත්වා නිරුද්ධති. ඒ කීවේ ආස අන්තිමටම මරණයට ආසන්න වූ කල්හි ඒ චුතිසිත ගැන කියන්නේ තස්ස වීති චිත්තාවසානේ. ඒ මරණාසන්න චිත්ත වීතිය අවසන් වන්නේ මෙතන. මරණාසන්න චිත්ත වීතිය කියන්නේ චුතිය වීති චිත්තක් නෙවෙයිනේ. ඒකයි. තස්ස වීති චිත්තාවසානේ භවංගක්ඛ ඒවා. එක්කෝ ඒ සිතට අනුව භවංගක් උපදිනවානේ සමහරෙකුට. තදාරම්මන උපදිනවා. එහෙම නැත්නම් භවාංග වෙනවා. ඒකයි මෙතන කිව්වේ භවංගක් ඒවා කියලා. භවාංගයේ අවසානයේදී හෝ චවන වශයෙන් චුත වීම වශයෙන් පච්චුප්පන්න භව පරියෝසාන භූතං මේ වර්තමාන භවයේ අවසානයේ වන්නා වූ චුති චිත්තං උපජ්ජිත්වා නිරුද්ධති. චුතිසිත ඉපද නිරුද්ධ වෙයි. තස්මින් නිරුද්ධාවසානේ ඒ නිරුද්ධ වූ කල්හි නැත්නම් නිරුද්ධ වූාට පසු තස්සානන්තර මේව ඒ චුතිසිතට අනතුරුවම අතරතුරේ මොනවත් නැතිව චුතිසිතට අනතුරුවම තථා ගහිතං ආරම්මණං ආරබ්බ ඒ මරණාසන්න ජවණයෙන් ගත් අරමුණෙහි
එල්බගෙන අරමුණු කොට සවත්තුකං අවත්තුකමේවවා වස්තු සහිතව හෝ වස්තු රහිතව ඒ කිවේ හදේ වස්තුව තිබෙන ලෝකයක නම් වස්තුව ඇසුරු කොට වස්තුවක් නැති ලෝකයක නම් වස්තු ඇසුරක් නැතිව යථාරහං සුදුසු පරිදි ඒ භූමියට සුදුසු පරිදි අවිජ්ජානුසය පරික්ඛිත්තේන අවිද්‍යාව නැමැති අනුසයින් වට කර ගන්නා ලද අවිද්‍යානුසය පරික්ඛිත්තේන ඒකෙන් වැහිලා පරික්ඛිත්තේන තණ්හානුසය මූලකේන තෘෂ්ණාවෙන් තෘෂ්ණාව මුල් වූ සංඛාරේන ජනීයමාන සංස්කාරය කියන කර්මයෙන් උපදවන්නා වූ සම්පයුත්තේහි පරිග්ගයිහමාන ඒ සමග උපදනා වූ සංප්‍රයුක්ත ධර්මයන්ගෙන්ද යුක්තව කියන්නේ සංප්‍රයුක්ත ධර්ම කියේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර ඔය ආදි වශයෙන් දෙන චෛතසික තිබෙන්නේ ඒවායින් යුක්තව සහජාතානං අදිඨාන භාවේන ඒ සහජාත ධර්මයන්ට ආධාර වීම වශයෙන් පුබ්බංගම මුක්ත ඒ ආධාර වීම වශයෙන් පෙරටුවන්නා වූ නැත්නම් ප්‍රධාන වන්නා වූ ඒ මොකද දැන් මේ පටිසන්ධිසිත ගැනයි කියන්නට යන්නේ පටිසන්ධිසිතේ උත්පාදක්ෂණයේදීම පටිසන්ධිසිත හා පෙරපසු නොවි ප්‍රතිසන්ධිසිතේ උත්පාදක්ෂණය යමක්ද ඒ ප්‍රතිසන්ධිසිත හා පෙරපසු නොවි හටගත් කර්මජ රූපයන්ගේ උත්පාදක්ෂණයද එයයි. කියන්නේ මේ පටිසන්ධිසිත උපදින කොටම කර්මජ රූපත් උපදී. පසුව නෙවේ. ඒ තමයි අර ජාතිය කියන තැන. තත්තකතමා ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ කියලෙන්නේ. ඒ ජාතිය. ජාති වශයෙන් ලැබෙන්නේ කුමක්ද? දැන් අපි ජාති කියලා එකක් ගැන කියනවනේ. ඉපදීම කියන එක. ඒකේ ප්‍රතිසන්දිය ජාති කියලා කියන්නේ මොකක්ද මේ ප්‍රතිසන්දිය කියනකොට සිදුවන්නේ? ප්‍රතිසන්දි කියන වචනය දෙන්නේ වචනයෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ සිතක් පිළිබඳ සිතක කෘත්‍යයක්. නමුත් මේ සිත උපදිනකොට සිත හා පෙරපසු නොවි සිතේම ඇති ධර්ම වශයෙන් වේදනා සංඥා සංඛාර කියන කොටස් ස්කන්ධ තුනට වැටෙන චෛතසික තිබෙනවානේ. ඒ කියන්නේ සිත උපදිනකොට ඒ සිතත් සමග උපදනා වූ තවත් ස්කන්ධ තුනක් තිබෙනවා සිත හා එකට බැඳුණු චෛතසිකයේ කියන්නේ. ඒවට තමයි සතර නාමස්කන්ධ කියන්නේ. එතකොට විපාක සිත ලැබෙනකොට ඒ විපාක සිත ලැබෙන්නේ විපාකය ගෙන දුන්න කර්මය. මේ කර්මය නිසානේ විපාකයේ ගෙන දුන්නේ යම් කර්මයක් නම් ඒ කර්මයේ නිසයි මේ විපාකය ලැබෙන්නේ. ඒ කර්මයේ නිසා ලැබෙන මේ විපාකවලට විපාක ස්කන්ධ කියලා කියනවා. ඒ ස්කන්ධය කියලා කියවේ වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර නාම ස්කන්ධ. දැන් මේ ප්‍රතිසන්දිසිතේ කියලා ගත්තම මේ ප්‍රතිසන්දිසිතේ කියවේ සතර නාම ස්කන්ධයන්ගේ පහළවීම එතන වන්නේ. නාම ස්කන්ධ හතරම තිබෙනවා. ප්‍රතිසන්දිසිත ඒ සිත විඥානය සිතේ තිබෙන චෛතසික පස්ස වේදනා ආදී චෛතසික ඒවා තමයි වේදනා සංඥා සංඛාර කියන කොටස් තුනට බෙදෙන්නේ. ඒ සතර නාම ස්කන්ධ. ඒ ප්‍රතිසන්දිසිත පංචස්කන්ධයේ පවත්නා ලෝකයක නම් මේ ලැබෙන්නේ. කියන්නේ කාම භූමියේ මිනිසෙක් හැටියට, දෙවියෙක් හැටියට, රූප භූමියේ භ්‍රමණයෙක් හැටියට, අසඤ්ඤ සත්වයේ හැර, එහෙම නැත්නම් නිරය ආදී සතර අපායෙහි නිවිසතෙකු ප්‍රේතයෙකු හැටියට නම් මේ ප්‍රතිසන්දිය ලබන්නේ ඒ භවයට අනුරූප ඒ භවයේ ලැබෙන ඒ අවස්ථානුකූලව සුදුසු පරිදි හටගන්නා කර්මජ රූප තිබෙනවා. අන්නේ කර්මජ රූපත් එතෙන්දී හටගන්නවා. කාය දසක, භාව දසක, වතු දසක කියලා මෞකුස පිළිසඳ ගන්නා සත්වයන් පිළිබඳව දක්වනවා. දෙවියන් පිළිබඳව නම් චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, වතු දසක කියලා දක්වනවා. බ්‍රහ්මයන් පිළිබඳව චක්කු දසක, සෝත දසක, වතු දසක කියන මේවා දක්වනවා. ඒ ජීවිත නවක ඒවා දක්වනවා. මේවා කර්මජ රූප. ඒ කර්මජ රූප ප්‍රතිසන්දිසිත හා පෙරපසු නොවි හටගන්නවා. ප්‍රතිසන්දිසිත හට ගැනීමත් ඇතිවීමයි කර්මජ රූපයන්ගේ ඇතිවීමයි අවස්ථා දෙකකදී නෙවෙයි එකම අවස්ථාවේ. අන්න ඒ නිසා තමයි මෙතන කියන්නේ
සහජාතානං අදිඨාන භාවේන පුබ්බංගම භූතං. සහජාත කියන්නේ එකවර Taman සමගම එකට උපදනා වූ ධර්මයන් සහජාත ධර්ම. ඒ සහජාත වූ ධර්මයන්ට ආධාර වීම වශයෙන්. ඒ ආධාරය තමයි මේ උපදුනේ නැත්නම් කර්මජ රූප උපදින්නේ නැහැ. මේ ප්‍රතිසන්දිසිත නූපදින්නට කර්මජ රූප උපදින්නේ නැහැ. ඒ නිසා ඒ කර්මජ රූපත් ප්‍රතිසන්දිසිත හා පෙරපසු නොවි ඒකම බැඳී උපදනා ඉතිරි නාමස්කන්ධයන්ගේ ඉදීමට ප්‍රධාන කාරණය වන ඒ ප්‍රතිසන්දි සිත ඒක සහජාතානං අදිඨාන භාවේන පුබ්බංගම භූතං. පුබ්බංගම කියන වචනය පිළිබඳව තේරුම් දෙකක් තිබෙනවා. පූර්වාංගම වෙනවයි කියනවා ඉදිරියෙහි යන කියන එක. පූර්වාංගම වූ කියලා සමහර විටක කියනවා. කෙනෙක් දැන් පිරිසක් යන විට ඔබ පූර්වාංගම වෙන්නේ කියත හැකි. ඔබ කරමුණ ගන්න. එතකොට ඒ තැනත්තා ඉදිරියෙහි යන්නේ. ඒ තැනත්තා පිළිබඳව කියත හැකි අර පූර්වාංගම වූ පුද්ගලයා ඒ පිරිස අතුරෙන් පූර්වාංගම පෙරමුණෙහි ගියේ කියන මුලින් ගියේ කියන. ඒ තේරුමෙන් නෙවෙයි මෙතන පුබ්බංගම කියන්නේ. මෙතන පුබ්බංගමේ කියන්නේ ප්‍රධාන කියන තේරුම. ප්‍රධාන. දැන් මනෝ පුබ්බංගමා ධම්මා කියන තැන එන්නේ ප්‍රධානාර්ථය. ඒ ධම්මා කියලා එතන කිව්වේ චෛතසික. ඒ චෛතසිකයන්ට සිතයි ප්‍රධාන. සිත හටගත්තා සිතේ හට ගැනීම චෛතසිකයන්ගේ හට ගැනීමට හේතු වන්නේ. ඒ පෙරපසු නොවි වූ සිතයි ප්‍රධාන ධර්මය. චෛතසික නෙවේ. එතකොට මෙතන මේ ප්‍රතිසන්දි සිතේ උපදින්නේ අනිත් ධර්ම උපදවාගෙන වාගේ. ඒ නිසා ඒවායේ මොකද? සහජාත. ඒ සහජාත වූ ධර්ම උපදවාගෙන මෙන්මයි ප්‍රතිසන්දි සිත උපදින්නේ. ඒ නිසා ප්‍රතිසන්දි සිත පිළිබඳව කියනවා සහජාතානං අදිඨාන භාවේන පුබ්බංගම භූතං. භවන්තර පටිසන්ධාන වශයෙන්. භවන්තර භව දෙකක් මෙතන මේ ත්‍ෘතියෙන් පිරිසිඳෙන එක භවයකුත් ප්‍රතිසන්දියෙන් ආරම්භන තව භවයකුත් කියන මේ භව දෙකක්. මේ භවාන්තර පටිසන්ධාන කියන්නේ ගලපනවයි කියන්නේ. ඒ දෙක ගැළපීම් වශයෙන් පටිසන්ධාන වශයෙන් පටිසන්ධි සංකාතං මානසං ප්‍රතිසන්ධියයි කියනු ලබන සිත උපජ්ජමානමේව පතිඨාති භවන්තරි උපදීමින්ම භවාන්තරෙහි ඊටයි කියන්නේ ප්‍රතිසන්ධි සිත පහළ වෙයි. එතකොට මොකද්ද අප කියන්නේ? ව්‍යවහාරයේ යන විදිහට නම් අප කියන්නේ ප්‍රතිසන්දියක් ගත්තා. ප්‍රතිසන්දියක් ගත්තා. නැත්නම් අපි කියනවා නැවත උපන්නා. එහෙම ඒමත් කියනවා පුනර්භවයකට ගියා. ඒ විදිහේ ඒ ව්‍යවහාරය. නමුත් අපි කාරණේ හරියට තේරුම් ගන්නට ඕන. ව්‍යවහාරය සමහර විටක භාෂාවේ අපි කතා කරන විදිහට ව්‍යවහාරය වරදක් කියන්නට බෑ. නමුත් ව්‍යවහාරයේම පිහිටා අර්ථ ගන්නට අමාරුයි. මේ ධර්මයන්ගේ தত্ত্বය ගැන සැලකලා විතර. අපි කියවොත් මේ අලුත් භවයකට ගියයි කියලා. එතකොට මේ පරණ භවයේ හිටි කෙනෙක් අලුත් එකකට ගියයි කියලා. එතකොට ධර්ම විරෝධී කර්ම වෙනවා. ඒකයි ධර්මය ධර්ම වශයෙන් සැලකන විට විරෝධී කර්ම වලට තුඩු දෙන්නට පුළුවන්. පුදු ව්‍යවහාරය